පක්ෂ ජාති කුලමල බෙහෙද නැතිව අපිට නිතර ඇසෙන කතා කිහිපයකින් මේ සටහන ආරම්භ කරමු. මේ රට හදන්න නම් දේශීයත්වයට ගරු කරන්න ඕනේ. මහපොළොවේ පයගහලා ඉන්න ජනතාව තේරුම් ගත්ත නායකයින් අවශ්‍යයි. රටට අවශ්‍ය ජනතාවට ආදරය කරන දේශපාලනඥයින්. ජාත්‍යන්තර ලෝකයේ තේරුම්ගත් විවිධ අභියෝගවලට මුහුණ දිය හැකි නායකයින්. මේ තමයි ජනතාව අතර නිතර ඇසෙන කතා. අද ජනතාව ඉල්ලන්නේ උගත් බුද්ධිමත් වැදගත් දේශපාලන මහත්වරුයි. අලුතින් හිතන වැඩ කරන නායකයනුයි. අසභ්‍ය වචන කියමින් කෑකෝ ගසන කට වාචාල චණ්ඩි දේශපාලනඥයින්ව ජනතාව දැන් ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ඡන්දය දාන්න පෙර ජනතාව අද දෙපාරක් කල්පනා කරනවා. මේ දේශපාලනඥයින් අපි වෙනුවෙන් මොනවද කළේ කියලා. 1948 නිදහසෙන් පසු අපේ රට මාරුවෙන් මාරුවට පාලනය කළේ ප්‍රධාන පක්ෂ දෙකක් බව අප දන්නවා. ඒ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. විවිධ පක්ෂවල සහායද මේ ප්‍රධාන පක්ෂ දෙකට ලැබුණා. ඒ සමග සන්ධානද ගොඩ නැගුණා. මේ ප්‍රධාන පක්ෂ දෙක අතුරින් මේ රට සංවර්ධනයේලා විශාලතම කාර්යභාරය සිදු කළේ එක්සත් ජාතික පක්ෂය බව අවිවාදාත්මකයි. අපේ රටේ ස්වර්ණමය යුගයන් සැලකීමේදී එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ කාර්යභාරය අති විශාලයි. ජාතියේ පියා ලෙස විරුදාවලීලත් ඩී.එස්. සේනානායක, බද්දුන් පියා වූ ඩඩ්ලි සේනානායක, අභීත සෙන්පතියා වූ සර් ජෝන් කොතලාවල, අපේ රට ලොවට විවර කළ ජේ.ආර්. ජයවර්ධන, නැතිබැරි ජනතාව නගා සිටුවීමට වෙහෙස වූ රණසිංහ ප්‍රේමදාස, නිහතමානී නායක ඩී.බී. විජේතුංග, රට ඉදිරියට ගෙන ගිය ගෙන යා හැකි රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයින් වනවා. මේ අතර අපේ රට වෙනස් කළ හැරවුම් ලක්ෂ සටහන් කළ තවත් දේශපාලනඥයින් දෙදෙනෙකු සිටිනවා. ඒ ලලිත් ඇතුළත් මුදලි මහතා සහ ගාමිණී දිසානායක මහතායි. දේශපාලන කුහකකම ඊර්ෂ්‍යාව සහ වෛරයෙන් තොරව සාධාරණව හිතුවොත් මේ සියලු දේශපාලන නායකයින් ඉතිහාසයේ විවිධ හැරවුම් ලක්ෂ සටහන් කළායයි. ඔවුන් රටට වැඩ කළ නායකින් ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා. ශ්‍රී ලාංකේය ජාතියේ අනාගතය කරටගත් වත්මන් එක්සත් ජාතික පක්ෂ නායකයින් අතර අපේ කතානායකයාට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. ඔහු කාටවත් දෙවනි වන්නේ නැහැ. ඔහු වත්මන් ඇත්පරපුරේ දල හස්ති රාජයා බව අවිවාදාත්මකයි. සැබෑ නායකයා තමන්ගේ පිරිස මොහොතකටවත් අතහරින්නේ නෑ. නියම නායකයා අභියෝගවලදී පරාජයන්හිදී තමන්ගේ කණ්ඩායම අතහැරලා සැඟවෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය 4 ගාතෙන් වැටුණු හැම අවස්ථාවකම යලි නැගිට්ටේ ඔහුත් එක්කයි. ඔහු වෙන කවුරුත් නොව කොළඹ දිස්ත්‍රික් නායක එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායකයි. ශ්‍රී නේරුතුමා දේශපාලන නායකයෙක් සතුවිය යුතු ප්‍රධාන ලක්ෂණ දෙකක් සඳහන් කර තිබෙනවා. නායකත්වයේ දීමට ඇති හැකියාව සහ සෑම මනුෂ්‍යයෙකු වෙනුවෙන්ම පෙනී සිටීමට අවශ්‍ය නිර්භීත භාවය. මේ ලක්ෂණ දෙකයි රවී කරුණානායක කියන දේශපාලනඥයා සතුව මේ ලක්ෂණ දෙකම තිබෙනවා. රවී කරුණානායක මුලින්ම පාර්ලිමේන්තුවට එන්නේ ජාතික ලයිස්තුවේ. එයා ලංකා විවාදයේදී ඔහුට අභියෝගයක් එල්ල වුණා. අභියෝගය ඉදිරිපත් කළේ එසේ මෙසේ දේශපාලනඥයෙක් නොවේ. ඔහු ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතායි. චිට්ටකෙන් නැතුව පුළුවන් නම් මට වඩා එක ඡන්දයක් හරි අරගෙන දිනන්න කියලා. එදා ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා රවී කරුණානායකට අභියෝග කළා. අභියෝගය සැනකින් බහරගත් රවී කරුණානායක ඡන්දයෙන් දින්න විතරක් නොවේ ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාට වැඩියෙන් ඡන්දත් ගත්තා. රවී කරුණානායක කියන දේශපාලනඥයා අභියෝග හමුවේ පලා යන්නේ නැති මනුස්සකමින් පිරුණු දේශපාලනඥයෙක්. ඒ බව සනාථ කිරීමට ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්. වලං හෝදන අය අතින් තමයි වලම් බිඳෙන්නේ. හොඳට ගෙඩි ඇති ගහට තමයි කොල්ල කුරුට්ටොත් ගල් ගහන්නේ, පොළු ගහන්නේ. ලෝකයේ වැඩියෙන්ම නින්දා අපහාස විඳලා තියෙන්නේ වැඩ කරපු ලෝකය වෙනස් කරපු මිනිස්සුයි. අපේ රටේ හැමදාම බැනුම් අහන්නේ, චෝදනාවලට මුහුණ දෙන්නේ තටම වැඩ කරන මිනිස්සු බව අප දන්නවා. ජාතිය ආගම පිළිබඳව කතා කළ අනගාරික ධර්මපාලතුමාට එදා මොන තරම්නම් අපහාස උපහාසවලට මුහුණ දෙන්න සිදු වුණාද? අනගාරික ධර්මපාලතුමා එදා කියපු අපූරු කතාවක් සිහිපත් කළ යුතුමයි. ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඉදිරිපත් වෙනවා නම් බැනුම් ඇසීමේ ශක්තිය තිබිය යුතුයි. ඔබට බැනුම් අහන්න පුළුවන්. අපේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු කොටසක්. ඔවුන්ට සේවය කළත් බනිනවා, නොකළත් බනිනවා. සේවය වැඩියෙන් කළොත් ඒත් බනිනවා. ඒවාට සිනාසේ සේවය කිරීමට හැකිනම් ඔබ ඇත්තටම ජනතා නායකයෙක්.
එදා නගාරික ධර්මපාලතුමා ඒ විදිහටයි පැවසුවේ. රවී කරුණානායක කියන්නේ කවුරු කොහොම මොනතරම් බැන්න හිනා වෙලා වැඩ කරන නායකේ. වර්තමාන පාර්ලිමේන්තුවේ 225ම ගත්තාම රවී කරුණානායක කියන දේශපාලනඥයා ඉන්නේ කොහේද? ඔහුට අයිති තැන කුමක්ද? අපේ රටේ සමාජ මාධ්‍ය පමණක් නොවේ ප්‍රධාන මාධ්‍යවත් මේ මාතෘකාව කතා කරන්නේ නැහැ. ඒ නිසා ජනතාව හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම මෙලෝ වැඩකට නැති මොලේ නැති පිරිසක් කියලයි. සමහර මන්ත්‍රීවරුන් සැලකීමේදී එහි ඇත්තකුත් තිබෙනවා. සමහර මන්ත්‍රීවරු කිසිම දවසක පාර්ලිමේන්තු විවාදයකටවත් එක් වෙලා නැහැ. මේ බව ඉතා හොඳින් විවරණය කරන්නේ මන්ත්‍රී.lk වෙබ් අඩවියයි. මේ වෙබ් අඩවියට අනුව පසුගිය පාර්ලිමේන්තු කාලය තුළ රවී කරුණානායක කියන දේශපාලනඥයා විවාද 489කට සක්‍රියව දායක වෙලා තියෙනවා. මෙවර අවසන් වූ පාර්ලිමේන්තුවේදී 225 අතුරින් ඔහු ඉන්නේ 16 වැනි ස්ථානයේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අතරින් රවී කරුණානායක ඉන්නේ පළමු 5 දෙනා අතරයි. ආර්ථික හා මූල්‍ය කාරණා පිළිබඳ ඇගීමේදී රවී කරුණානායක කියන දේශපාලනඥයාට දෙවෙනි තැන හිමි වෙලා තියෙනවා. රවී කරුණානායක අමාත්‍ය ධුරය දැරූ 2015 සිට 2017 දක්වා වර්ෂවලදී පාර්ලිමේන්තුවේ සක්‍රියම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා වූයි. ඒ කියන්නේ අංක 1 ඔහුට හිමි වුණා. හැබැයි කවදාවත්ම මේ හොඳ කතා කරන්නේ නැහැ. පාර්ලිමේන්තු විවාදවලදී තමයි අසභ්‍ය වචන පෞද්ගලික ජීවිතවලට කරන අපහාස වැඩියෙන්ම සිදු වෙලා තියෙන්නේ. හැබැයි රවී කරුණානායක කියන දේශපාලනඥයා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කට වාචාලකමට අසභ්‍ය වචන කියලා මිනිස්සුන්ට අපහාස උපහාස කරලා නැහැ කවදාවත්. පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අතර ඇමතිකමක් ලැබුණහම සාර්ථකව වැඩ කළ අය ඉන්නේ අතලොස්සයි. රවී කරුණානායක කියන දේශපාලනඥයාට ඇමතිකම් කිහිපයක්ම දරන්න වාසනාව ලැබුණා. පාරිභෝගික හා වාණිජ කටයුතු ඇමතිකම, මුදල් ඇමතිකම, විදුලි බල ඇමතිකම, විදේශ ඇමතිකම ඒ අතරින් ප්‍රධානයි. මුදල් ඇමතිවරුන්ගේ ඉතිහාසයේ සැලකීමේදී ජනතාවට වැඩියෙන්ම සහන දුන් අයවැය සකස් කළේ ඔහුයි. රවී කරුණානායකට ලැබුණේ ධනගස්සපු ආර්ථිකයක්. 2015 වර්ෂයේ යහපාලන රජයේ ප්‍රථම අයවැය තමයි ඇත්තටම ජනතාවට පක්ෂයක් දීපු පොරොන්දු හරියටම ඉටු කරපු අයවැය. හැමෝම හිතුවේ පොරොන්දු බොරු වෙලා මුදල් ඇමති රවී කරුණානායකට ජාත්‍යන්තර මූල්‍ය ආයතන ළඟ දන ගහගෙන ඉන්න වෙයි කියලා. රවී කරුණානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ළඟ පපුව කෙලින් තියලා හිටගත්තා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග රාත්‍රී 12:01 වෙනකං වැඩ කළා. ඔහු සතුව තිබූ වරලත් ගණකාධිකාරීවරයෙකුගේ සහ සාර්ථක ව්‍යවසායකයෙකුගේ බුද්ධිය සහ අත්දැකීම් යොදාගත්තා. 2015 වර්ෂයේ ජනවාරි අයවැයෙන් ඔහු ජනතාවට දුන් සහන පිළිබඳව අදත් ආර්ථික විශේෂඥයින් පවා විමතිය පළ කරනවා. සෑම රජයේ සේවකයෙකුගේම මාසික වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. කවදාවත් රුපියල් 10,000කින් මාසික වැටුප ඊට පෙර වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් 1,20,000ක් රජයේ සේවකයෙකුට ලැබුණා. රජයේ සේවකයන් දෙන්න 3 දෙනා හිටපු පවුල්වල වාර්ෂික ආදායම ලක්ෂ 3කින් විතර ඉහළ ගියා. සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 1000ක අමතර මාසික දීමනාවක් ලබා දුන්නා. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනාව දෙගුණයක් කළා. ඒ කියන්නේ 100%කින් වැඩි කළා. ගර්භණී මව්වරුන්ට පෝෂණ සහ අතිරේක ආහාර සඳහා රුපියල් 2000ක මාසික දීමනාවක් ලබා දුන්නා. ඉන්ධන මිල ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම අඩු කළේ රවී කරුණානායක කියන මුදල් ඇමතිවරයා. ඔහු විපක්ෂයේ සිටි කාලේ ඉන්ධන මිල අඩු කරන ලෙස ඉල්ලමින් අධිකරණයට පවා ගිය බව ඔබට මතක ඇති. ඔහු තමන්ට බලය ලැබුණු විගස ඒ ඉටු කළා. බොහෝ දේශපාලනඥයින් විපක්ෂයේදී සටන් කරනවා. බලය ලැබුණහම කටවහගෙන ඉන්නවා. රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 33කින් අඩු කළා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 35කින් අඩු කළා. ඩීසල් ලීටරයක් රුපියල් 95 දක්වා අඩු කළා. භූමි තෙල් මිල පහත දැම්මා. කිරි පිටි මිල රුපියල් 295ක් දක්වා අඩු කළා. ටින් මාළු කරවල ආදී අත්‍යවශ්‍ය ආහාරවල මිල විශාල ලෙස පහත දැම්මේ මුදල් ඇමති ලෙස රවී කරුණානායකයි. ගෑස් මිල අඩු කිරීම ගෘහණියන්ට ඇත්තටම මහත් සතුටක් වුණා. ගොවින් අරගෙන තිබූ කෘෂි ණයවලින් 50%ක් ඇත්තටම කපා හැරියා. හැමදාම ණය කපනවා කියලා බොරු කළ බව ඔබ දන්නවා. රවී කරුණානායක ඇත්තටම ඒ කළා.
වී සහ කිරිගොවියන් සඳහා ඇත්තටම සහතික මිලක් හඳුන්වා දුන්නා. ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලි අනුපාතය වාර්ෂිකව 15%කින් ඉහළ දැම්මා. කුළු බඩවල අපනයන බද්ධ ඉවත් කළා. සෑම ගමක්ම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කළා. රුපියල් ලක්ෂ 6ක් උපයන විට ගෙවිය යුතු බද්ද රුපියල් ලක්ෂ 7.5ක් දක්වා ඉහළ දැම්මා. අපේ රටේ අධ්‍යාපන ඉතිහාසයේ සැලකීමේදී ලලිත් ඇතුළත් මුදලි මහතාගේ මහපොළ අතේ ශ්‍රේෂ්ඨ ව්‍යාපෘතියක්. මෙහි දෙවැනි පිම්ම පැන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායකයි. විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 50%කින් ඉහළ දැම්මා. විශ්වවිද්‍යාල වරම් අහිමි වූ දරුවන්ට පොලී නැති ණයක් ලබා දුන්නා. අපේ රටේ අධ්‍යාපන ඉතිහාසයේ පැන්න ලොකුම දෙවැනි පිම්ම අයිති වෙන්නේ රවී කරුණානායකටයි. ඒ වගේමයි අපේ රටේ පාසල් දරුවන්ගේ ජීවිතය ගැන හිතපු ප්‍රථම මුදල් ඇමතිවරයා ඔහුයි. පාසල් දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 2ක සුරක්ෂා රක්ෂණය ඒ බුද්ධිමත් තීන්දුවයි. පාසල් දරුවෙකුට සිය මව හෝ පියා අහිමි වූ අවස්ථාවකද රුපියල් ලක්ෂ 2 රක්ෂණය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම උසස් පෙළ දරුවන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබා දීම රවී කරුණානායක මුදල් ඇමතිවරයාගේ තවත් යෝජනාවක්. හැබැයි ඒ යෝජනාවට කුහකලේ සකුල් හෙළුවා. අද ටැබ් පරිගණක ලබා දීලා තිබුණා නම් මේ කොරෝනා අවස්ථාවේදී කොයිතරම් ප්‍රයෝජනවත් වෙනවද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ. ස්වභාවික ආපදාවන්හිදී රක්ෂණය කළ දකුණු ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාවයි. අද ආපදාවකදී වන්දි ගෙවීමට පහසුවෙන් හැකිවී තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලද විශාල ලෙස පහත දෙමු මුදල් ඇමතිවරයා රවී කරුණානායක බව අප දන්නවා. අපේ රටේ මුදල් ඇමතිවරුන්ගේ ඉතිහාසයේ සැලකීමේදී ඉහළම ජාත්‍යන්තර සම්මානය හිමි වුණේ රවී කරුණානායකටයි. ද බැංක සඟරාව ඔහුව දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස නම් කළා. විදේශ ඇමති ලෙස ඉතා කෙටි කලක් තුළ ජාත්‍යන්තර සබඳතා ඉහළ තලයකට ඔසවා තැබීමට රවී කරුණානායකට හැකි වුණා. ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම, ජාත්‍යන්තර දේශපාලන දැනුම, දශක 3ක දේශපාලන අත්දැකීම් විදේශ අමාත්‍ය දුරේදී ඔහු අපූර්වට යොදාගත්තා. විදුලි බල ඇමති දුරේ ලැබුණු විගසම රවී කරුණානායක හිටගත්තේ ජනතාවගේ පැත්තේ. විදුලි බිල වැඩි කරන්නේ නැතිව අඛණ්ඩ විදුලි සැපයුමකට ඔහු සැලසුම් සකස් කළා. විදුලි ඉංජිනේරුවන් සමග මේ අභියෝගයේ ජයගන්න ඔහුට හැකි වුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ට පොරොත්තු ලේඛනයෙන් පිට විදුලිය ලබා දීමටද ක්‍රියා කළා. එසේම ආගමික ස්ථානවල විදුලි බිලට විශාල ලෙස සහන දුන් මුදල් ඇමතිවරයා ඔහුයි. මොන පක්ෂයක් බලයේ හිටියත් ජාතික ආර්ථිකය ගොඩනැගීමට රවී කරුණානායකගේ දැනුම අත්දැකීම් අවශ්‍යයි කියලා පක්ෂ විපක්ෂ හැමෝම පිළිගන්නවා. රවී කරුණානායකට මුදල් ඇමතිකම ලැබුණු මොහොතේ බරපතලම අභියෝගය වුණේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීම. එහිදී මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් එක්ක රෑ 1-2 වෙනකං වැඩ කළා. ජාත්‍යන්තරයෙන් අරගෙන තිබුණු ණයවල වාරික සහ පොලිය සාර්ථකව ගෙවීමට නිවැරදි ක්‍රමවේදයක් සකස් කළා. ඔහු රැවුලයි කැඳයි දෙකම බේරගත්තා. ඒ නිසයි අදත් පක්ෂ විපක්ෂ උගත් බුද්ධිමත් දේශපාලනඥයින් ජාතික ආර්ථිකය ගොඩනැගීමේදී සිටිය යුතුම පුද්ගලයෙකු ලෙස රවී කරුණානායක හඳුන්වන්නේ. කවුරු මොන විදිහේ මඩ ගැහුවත් අවලාද නැගුවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව රවී කරුණානායකට අනිවාර්යෙන්ම ඡන්දය දෙනවා. පාට පක්ෂ ආගම් කුලමල භේද නැතිව ඔවුන් රවීට ආදරය කරනවා. රාත්‍රියේ 12ට එකට දුරකථන ඇමතුමක් ගත්තත් ඊට පිළිතුරු දෙන එකම දේශපාලනඥයා ලෙසයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව රවී කරුණානායක හඳුන්වන්නේ. බොහෝ දේශපාලනඥයින්ගේ කතා, අදහස්, ප්‍රතිපත්ති අවස්ථාවාදී. රවී කරුණානායක කියන දේශපාලනඥයාගේ ප්‍රතිපත්ති ඇත්තටම ප්‍රතිපත්තිම තමයි. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත රටක් කියන එක ඔහු නිතර කියනවා. සිංහල දෙමළ භාෂා කතා කරන ජාතීන් සේම බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සියලු ආගම් එක පවුලක් බව ඔහුගේ අදහසයි. මේ රට උසස් සංවර්ධිත සාමකාමී රටක් බවට පත් කළ හැක්කේ සියලු දෙනාම ආදරයෙන් එකට ක්‍රියා කරන දවසක බව රවී කරුණානායකගේ දේශපාලන ප්‍රතිපත්තියයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රධානම දැවෙන ප්‍රශ්නය නිවාස ගැටලුවයි. නිවාස ලබාදීමට වැඩියෙන්ම මුදල් වෙන් කරමින් ඊට විසඳුම් දුන් කොළඹ දිස්ත්‍රික්කයේ එකම දේශපාලනඥයා
රවී කරුණානායකයි. ඔහු කවදාවත් ජාතිය පක්ෂය ආගම අහන්නේ නැහැ. අදාළ ගැටලුවට වහාම විසඳුමක් දෙනවා. ලෙඩක් දුකක් මරණයක් ආපදාවක් නම් වෙලාව අවේලාවක් බලන්නේ නැතිව රවී කරුණානායක තමන් ගාවට එනවා කියලා මේ ජනතාව දන්නවා. මේ කොරෝනාවේදීත් ලේබල් නැති පාර්සල් බෙදූ දේශපාලනඥයා ඔහුයි. අන්න බෙර ගහන්නේ නැතිව මන්ත්‍රී වැටුප හැමදාම ශිෂ්‍යත්ව දෙන්න යොදන දේශපාලනඥයා ඔහුයි. පාස්කු බෝම්බ ප්‍රහාරයේදී අසරණ වුණු හැම මනුෂ්‍යයෙක්වම හොයාගෙන ගිහින් තමන්ට හැකි විදිහට උදව් කළ කොළඹ දිස්ත්‍රික්කයේ එකම දේශපාලන නායකයා ඔහු බව සෑම ආගමික නායකයෙක්ම දන්නවා. ඇත්තටම රවී කරුණානායකගේ මනුස්සකම දන්න කොළඹ දිස්ත්‍රික් ජනතාව හැමදාම ඔහුට ඡන්දය දුන්නා. පසුගිය පුංචි ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ සියලුම අපේක්ෂකයන් ජයග්‍රහණය කළේ උතුරු කොළඹයි. එම අති විශිෂ්ට ජයග්‍රහණයට හේතුව කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස රවී කරුණානායකට ජනතාවගේ ඇති ආදරයයි. ඇත්තටම අපි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. මනුස්සකමෙන් පිරුණු මිනිස්සු. දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි වැදගත් බුද්ධිමත් දේශපාලනඥයින් වයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ සඳහා ඇති හොඳම විසඳුම රවී කරුණානායක කියන කෘතහස්ත ආදරණීය මනුස්සකමින් පිරුණු දේශපාලනඥයා බව ස්ථිරයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව පාට පක්ෂ භේදවලින් තොරව රවී කරුණානායකට සෑම අවස්ථාවකදීම වැඩිම මනාප ලබා දෙන්නේ ඒ නිසයි. ඔබයි අපේ මිතුරා හදවතින් බැඳුණු මිනිසා ගොල පාට රැක්ක කිරිදා කිසි බේද නොමැති මිනිසා වැඩ කරන අපේ රවී මනුසත්කමේ මිනිසා